ආයුබෝවන් දුවේ පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 12 වෙනි ශ්‍රේණියේ සිංහල විෂයට අදාළ පාඩමක්. මේ පාඩමේ මාතෘකාව තමයි කෙටි කතාවේ ස්වභාවය හා කෙටි කතා ලක්ෂණ හඳුනා ගැනීම. මේ පාඩම සම්බන්ධ වෙන්නේ විෂය නිර්දේශයේ තියෙන 4 වෙනි නිපුණතාව සමග. 4 වෙනි නිපුණතාව තමයි 12 වෙනි ශ්‍රේණියේ විෂය නිර්දේශයේ තිබෙන කෙටි කතා කලාවේ විකාශනය මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනාගෙන කෙටි කතා රස විඳින්මින් ਵਿਚාරයේ යෙදී. මේ යටතේ නිපුණතා මට්ටමක් තියෙනවා 4.1 කියලා. ඒක තමයි කෙටි කතා සාහිත්‍යාංගයේ ලක්ෂණ හා කෙටි කතා මූලිකාංග පැහැදිලි කරයි. අපි උත්සාහ කරන්නේ මෙන්න මේ නිපුණතා මට්ටම ඔබතුරු සංවර්ධනය කරන්න මේ පාඩම ඉවර වෙනකොට. ඒ නිසා අද දවසේදී මම උත්සාහ කරනවා ඔබට සියලු දෙනාටම හඳුන්ලා දෙන්න කෙටි කතාව කියන්නේ කුමක්ද කියන කාරණේ. කෙටි කතාව කියලා අපි හඳුන්වන්නේ මොකක්ද කෙටි කතාවක් හඳුනගන්නේ කොහොමද කියන කාරණේ. ඊළඟට කෙටි කතාවක් නම් ඒ කෙටි කතාවක තිබිය යුතු ලක්ෂණ. එහෙම නැත්නම් කෙටි කතාවක් වීමට යම් නිර්මාණයක් ඒ කෙටි කතාව ඇතුලේ අන්තර්ගත වෙන්න ඕන ලක්ෂණ සමුදායක් තියෙනවා. මේ ලක්ෂණ අපි සමහර අවස්ථාවලදී නවකතා ලක්ෂණත් එක්කත් සම්බන්ධ වෙනවා. ඒ නිසා නවකතා ලක්ෂණ සහ කෙටි කතා ලක්ෂණ ගත්තාම නවකතාවක් කෙටි කතාවකින් වෙනස් වෙන්නේ කොහොමද? කෙටි කතාවකට අනන්‍ය වූ නැත්නම් කෙටි කතාවකට විතරක් සුවිශේෂ වුණු ලක්ෂණ මොනවද කියන එක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඊළඟට කෙටි කතා ਵਿਚාරයේ මූලිකාංග. කෙටි කතාවක් අපි රස විඳිනකොට ඒ රස විඳීම පිළිබඳ අනිත් ඈත් එක්ක කතා බහ කරනකොට අපි ਵਿਚාරය කරනකොට ඒ ਵਿਚාරයක අන්තර්ගත වෙන්න ඕන කරන මූලිකාංග මොනවද කියන කාරණේත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ වෙලාවට මේ කෙටි කතාවක ලක්ෂණ ආශ්‍රයෙන් තමයි අපි කෙටි කතා මූලිකාංග පිළිබඳ සාකච්ඡා කරන්නේ. ඒක නිසා අද දවසේදී අපි අපේ විෂය අන්තර්ගත විදිහට තෝරගන්නේ කෙටි කතා පිළිබඳ නිර්වචන සහ කෙටි කතා ලක්ෂණ කියන මාතෘකාව. හොඳයි අපි බලමු කෙටි කතාව කියන්නේ කුමක්ද කියලා. කෙටි කතාව යන කුමක්ද? කෙටි කතාවක් යම් නිර්මාණයක් කෙටි කතාවක් වෙන්න නම් ඒ කෙටි කතාව තුළ අන්තර්ගත විය යුතු ලක්ෂණත් එක්ක කෙටි කතාව පිළිබඳ විවිධ නිර්වචන පෙරදිග සාහිත්‍යදරයන් අපරදිග සාහිත්‍යදරයන් විචාරකයින් නිර්මාණකරුවන් ඉදිරිපත් කරලා තියෙනවා. කෙටි කතාව 19 වෙනි සියවසේ ආරම්භ වෙනවත් සමගම මේ කෙටි කතාවක් අඳුනගන්න එකල හිටපු විවිධ යුරෝපයේ විශේෂයෙන් අපරදිග රටවල හිටපු විවිධ අය විවිධ නිර්වචන ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඒ වෙනකොටත් හැබැයි අපේ රටේ මේ කෙටි කතා හා සමාන වූ යම් යම් සාහිත්‍ය නිර්මාණ බිහි වෙලා තිබුණා. කෙටි කතාව කියන එක අපරදිග සාහිත්‍යයෙන් ආරම්භ වුණු බව සැලකුවට අපේ රටේ ජාතක කතා, සද්ධර්ම රත්නාවලී කතා, සද්ධර්මාලංකාරයේ කතා මේ පැරණි සාහිත්‍යයේ කතා විමර්ශනය කරනකොට යම් යම් ලක්ෂණ විද්‍යමාන වෙනවා. එම නිසා මේ පිළිබඳව අපි තවදුරටත් හැදෑරිය යුතුයි. කෙටි කතා ලක්ෂණ එක්ක කෙටි කතාවක ස්වභාවයත් එක්ක කෙටි කතාවට මේ කතන්දරත් මේ කතත් ලං වෙන්නේ කොහොමද කියලා. හොඳයි අපි පෙරදිග අපරදිග විචාරකයෝ සාහිත්‍යවේදියෝ නිර්මාණකරුවෝ මේ කෙටි කතාව පිළිබඳ ඉදිරිපත් කරලා තියෙන නිර්වචන පිළිබඳ ටිකක් සලකා බලමු. මුල්ම කාලෙදී එඩ්ගා ඇලන් පෝ කියන නිර්මාණකරුවා විචාරකයා කියනවා කෙටි කතාවක් කියලා කියන්නේ එක හුස්මට පැවසීමට හෝ කියවීමට හැකි සංක්ෂිප්ත වෘත්තාන්තයකි. එක හුස්මට පැවසීමට හෝ කියවීමට හැකි සංක්ෂිප්ත වෘත්තාන්තයකි. ඔහුගේ මේ නිර්වචනය තුළ තියෙන මේ සංක්ෂිප්ත කියන වචනය අතිශය වැදගත් වෙනවා. ඇයි දරුවනේ සංක්ෂිප්ත කියන වචනේ වැදගත් වෙන්නේ? සංක්ෂිප්ත කියන්නේ කෙටි කියන එක. කෙටි කියන එක. එහෙමනම් ඇලන් පෝ අදහස් කරනවා මේක කෙටි වෘත්තාන්තයක්. කතන්දරයක්, කතාවක්. එක හුස්මට පැවසීමට හෝ කියවීමට හැකි. අපි දන්නවා නව කතාව ගත්තාම සමහර වෙලාවට එක හුස්මට කියවලා ඉවර කරන්න බෑ. සමහර නව කතා පිටු 100 ගණන්, සමහර නව කතා කොටස් වශයෙන් පළ වෙනකොට තවත් වඩා දීර්ඝ වෙනවා. ඒක නිසා නව කතාවත් එක්ක ගත්තාම කෙටි කතාව කියන එක කෙටි. නව කතාව කෙටි කතාවට සාපේක්ෂව දිගයි. හැබැයි දිග කියන එක දීර්ඝයි කියන එක නැත්තම් පිටු සංඛ්‍යාව වචන සංඛ්‍යාව වැඩි වුණා කියන එක පරිච්ඡේද සංඛ්‍යාව වැඩි වුණා කියන එක නව කතාවක් කෙටි කතාවක් හඳුනා ගන්න තියෙන ප්‍රධාන සාධකයමත් නෙවෙයි.
ඒත් අපි කියනවා නවකතාවක් හා සංසන්දනය කරනකොට කෙටි කතාව සංක්ෂිප්තයි කියලා. ඒක නිසා එඩ්ගර් ඇලන් පෝ කියන්නේ එක හුස්මට කියවීමට හෝ පැවසීමට හෝ කියවීමට හැකි සංක්ෂිප්ත වෘත්තාන්තය තමයි කෙටි කතාව කියන්නේ කියලා. අපි දන්නවා මේ සාහිත්‍ය කියන එක විද්‍යාත්මක විෂයක් නෙවෙයි. ඒ විද්‍යාත්මක විෂයක් නොවන නිසාම මේ පිළිබඳ විවිධ අයට විවිධ නිර්වචන ඉදිරිපත් කරන්නට පුළුවන්. විද්‍යාවේදී වගේ පරීක්ෂණ නිරීක්ෂණ වලින් එන නිගමන නෙවෙයි සාහිත්‍යයේ එන સિદ્ધාන්ත වලට පදනම් වෙන්නේ. ඒක නිසා කෙටි කතාව පිළිබඳ අවසාන හෝ එකම නිර්වචනය මේ එඩ්ගර් ඇලන් පෝගේ නිර්වචනය නෙමෙයි. ඔහුගේ නිර්වචනය වැදගත් වෙන්නේ කෙටි කතාව කියන එක අපරදිග ලෝකයේ බිහි වුණායයි සැලකෙන කාල සීමාව තුල කාලයේදී එඩ්ගර් ඇලන් පෝ යම් ආකාරයක අදහසක් ඉදිරිපත් කරලා තියෙන නිසා අපි බලමු තවත් ඒ වගේම අදහසක්. ඇන්ටන් චෙකෝව් කියන්නේ රුසියාවේ හිටපු සුප්‍රකට කෙටි කතා කරුවෙක්. රුසියානු කෙටි කතා සාහිත්‍යයේ අති විශාල සේවාවක් කළ සාහිත්‍යයේ විශාල සේවාවක් කළ නිර්මාණකරුවෙක්. ඔහු අපි අහලා තියෙනවා ලංකාවටත් වතාවක් ගොඩ බැහැලා තියෙන විත්තිය. ඇන්ටන් චෙකෝව්ගේ කෙටි කතා බොහොම ප්‍රසිද්ධයි. ඇන්ටන්ගේ චෙකෝව්ගේ කෙටි කතා රුසියානු කෙටි කතා බොහෝ අය කියවලා තියෙනවා. අදත් අපි කියවනවා. ඒවා පරිවර්තනය වුණු කෙටි කතා. ඇන්ටන් චෙකෝව් කියලා කියන්නේ කෙටි කතාව පිළිබඳ යම් අදහසක් ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔහු ඉදිරිපත් කරනවා කෙටි කතාව යනු ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කරන කලා මාධ්‍යයක්. ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කරන කලා මාධ්‍යයක්. ජීවිතය කියන ටිකක් දිග එකක් ගත්තහම ඒ දිග එකෙන් පුංචි එක කොටසක් විතරයි. ඌ කියන්නේ slice of life. ජීවිතයෙන් පෙත්තක්. එතකොට මේක අපි දන්නවා නවකතාවක නම් නවකතාවක දීර්ඝ කාල පරිච්ඡේදයක් යම්කිසි චරිතයක් විග්‍රහ කරන්න පුළුවන්. සමහර විට පරම්පරා ගණනාවක් යනකම් මේ කාලේ විග්‍රහ කරන්නට පුළුවන්. කාල සීමාව විග්‍රහ වෙන්නට පුළුවන්. අපි ඒතනදී කියනවා නවකතාව ගැන කියනකොට යම් කාල පරාසයක් තුල කියන එකක්. එතකොට කෙටි කතාවේදී එහෙම ලොකු දිග කාල සීමාවක් ගත වෙන්නේ නැහැ. එහෙම චරිත ගණනාවක් අපිට දකින්නට තිබුණත් ඒ චරිත සම්පූර්ණයෙන් නිරූපණය වෙන්නේ නැහැ. ඒ නිසා චරිතයක සමහර විට එක චරිතාංගයක් එක චරිතයක ලක්ෂණයක් විතරක් විග්‍රහ වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඔහු කියන්නේ කෙටි කතාව කියලා කියන්නේ ජීවිතයෙන් පෙත්තක්. බොහොම පොඩි කොටසක් විතරයි නිරූපණය කරන්න කියන අදහසින් තමයි ඇන්ටන් චෙකෝව් මේ අදහස කියන්නේ. ඒ නිසා ඇන්ටන් චෙකෝව්ගේ මේ අදහසත් අතිශයින් වටිනවා කෙටි කතාව පිළිබඳ හඳුනා ගැනීමේදී. කෙටි කතාව පිළිබඳ හඳුනා ගැනීමේදී. ඒ නිසා හරි ඉක්මනින් මතක තියාගන්න පුළුවන් දරුවනේ ඔබට මේ වගේ නිර්වචනයක් තියෙනකොට. කෙටි කතාව යනු ජීවිතයේ පෙත්තක් නිරූපණය කරන කලා මාධ්‍යයක්. බොහොම ප්‍රසිද්ධ නිර්වචනයක්. ජෝසප් බර්ග් ඉසන්වීන් කියන නිර්මාණකරුවා ජෝසප් බර්ග් ඉසන්වීන් ඔහු ඉදිරිපත් කරනවා යම්කිසි නිර්මාණයක් නවකතාවක් විදියට අඳුන්වන්න නම් තිබිය යුතු අංග 7ක්. නවකතාවක් කෙටි කතාවක් විදියට අඳුන්වන්න නම් යම්කිසි නිර්මාණයක් කෙටි කතාවක් ලෙස අඳුන්වන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ අංග ලක්ෂණ 7 තිබුණොත් විතරයි කියලා. ඔහු කියන කතාවේ මේ අදහස් වල යම්කිසි ආකාරයක වැදගත්කමක් තියෙනවා. පළවෙනි එක තමයි සියල්ල අභිබවා එක් ප්‍රබල සිද්ධියක්. සියල්ල අභිබවා සිටින එක ප්‍රබල සිද්ධියක්. එක ප්‍රබල සිද්ධියක්. එතකොට කෙටි කතාවක තියෙන්න පුළුවන්නේ සිද්ධි ගණනාවක් තියෙන්න පුළුවන්. ඒ සිද්ධි ගණනාව අතරින් අනිත් සිද්ධි සියල්ල අභිබවා ඉදිරියට එන යම්කිසි ආකාරයක එක සිද්ධියක්. එක සිද්ධියක්. මොකද නවකතාවක වගේ සිද්ධි ගණනාවක් පුතුල විදියට නැත්නම් පුළුල් විදියට විග්‍රහ කරන්න කෙටි කතාවකදී අවස්ථාවක් නැහැ. ඒක නිසා දරුවනේ ඔහු කියන්නේ එක ප්‍රබල සිද්ධියක් තමයි අනිත් සිද්ධි සියල්ල අභිබවා ඉස්මතු වෙන්නේ. ඊළඟට ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක්. චරිතයත් ඒ වගේ එක ප්‍රධාන චරිතයයි තියෙන්නට පුළුවන්. ප්‍රධාන චරිත මේක නිශ්චිත නිගමනයක් නෙවෙයි. ඔහු කියන්නේ ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක්. චරිත තව තියෙන්නට පුළුවන්. චරිත ගණනාවක් තියෙන්නට පුළුවන්. හැබැයි ඉස්මතු වෙලා පේන්න තියෙන එක චරිතයක් විතරයි. ඊළඟට පරිකල්පනයක් තියෙන්නට ඕනේ.
පරිකල්පනයක් තියෙනකොට යම් කිසි සිද්ධියක් දිහා නැත්නම් චරිතයක් දිහා බලලා එහි පරිකල්පනය කිරීමේ හැකියාව තියෙනුනේ ඒ පරිකල්පනය කියන එක කෙටි කතාව තුළ ප්‍රදර්ශනය වෙන්න ඕන කියන අදහස තමයි ජෝසප් බර්ග් ඉසන්වීන් කියන්නේ. ඊළඟට කතා වින්‍යාසයක් තියෙන්න ඕන. ඒ කියන්නේ කතාවේ සිද්ධිය අතර මනා ගැළපීමක් ඒකාබද්ධතාවක් තියෙන්නට ඕන කියලා ඔහු කියනවා. ඊළඟට මේ සියල්ල එකට කැටි වෙලා තියෙන්නට ඕන. මේ චරිත සිද්ධි පරිකල්පනයේ මේ සියල්ල එකට කැටි වෙලා තියෙන්නට ඕන. ලොකු විස්තර තියෙන්නට බෑ. ලොකු විස්තර තියෙන්නට බෑ. මනා සංවිධානාත්මක බවක් තියෙන්නට ඕන. හොඳට සංවිධානය වෙලා තියෙන්න ඕන මේ කතාව. එහෙම වුණොත් තමයි ඒක කෙටි කතාවක් වෙන්නේ. ඊළඟට ධාරණාවේ කීයත්වය. අපි තෝරගන්න වස්තු විශේෂ නැත්නම් ඒ අත්දැකීම නැත්නම් ඒ අනුභූතිය, ඒ සිද්ධිය, ඒ චරිතාංගයේ ඒකේ ඒකීයත්වයක් තියෙනවා. විසිරුණු ස්වභාවයක් තියෙන්නට බෑ. ඒක නිසා ඒකීය ධාරණාව කියන එක කෙටි කතාවේදී අතිශයින් වැදගත් වෙනවා. කෙටි කතාව ගැන කතා කරනකොට කතා බහ කරනවා. අපි යම්කිසි ආකාරයක එක සිද්ධියක්, එක චරිතාංගයක් එකක් විතරයි කතා කරන්නේ. ඒකීය ධාරණාවක්. මූලික වෙච්ච එක කරුණක් විතරයි තියෙන්නේ. නවකතාවක වගේ සිද්ධි බහුල වෙන්න බෑ. නවකතාවක වගේ අවස්ථා චරිත බහුලව තියෙන්නට බෑ. මොකද අපි මුලින්ම කිව්වා සාපේක්ෂව ගත්තාම, ඒ කියන්නේ සාපේක්ෂව ගත්තාම කෙටි කතාව කෙටි, නවකතාව දිගයි. ඒක නිසා නවකතාවක කරන්න පුළුවන් සියලු දේවල් කෙටි කතාවක් ඇතුලේ කරන්න බෑ. කෙටි කතාව කියන්නේ වචන සීමිත වෙච්ච, පිටු ගණන සීමිත වෙච්ච කතන්දරයක්, කතාවක්. එහෙම නැත්නම් නිර්මාණයක්. කතන්දරයක් නෙවෙයි නිර්මාණයක්. ඒ නිසා තමයි ධාරණාවේ කියත්වය කියන එක වැදගත් වෙන්නේ. ඊළඟට එසන්වීන් කියනවා යම් නිර්මාණයක තියෙන්න පුළුවන් කෙටි කතා නොවන ලක්ෂණ 7ක්. මේ ලක්ෂණ තියෙනවා නම් ඒක කෙටි කතාවක් නෙවෙයි. දැන් අපි ඉස්සර වෙලා කිව්වේ දරුවනේ කෙටි කතාවක් වෙන්න නම් තියෙන්න ඕන ලක්ෂණ 7ක් ගැන. ඊළඟට ඔහු කියනවා මේ ලක්ෂණ ටික තියෙනවා නම් මේක කෙටි කතාවක් නෙවෙයි. අපි බලමු. කෙටි කතාව කියලා කියන්නේ සංක්ෂිප්ත නවකතාවක් නෙවෙයි. ඒක සංක්ෂිප්ත නවකතාවක් නෙවෙයි. ඒකයි ඔහු කියන්නේ යම් නිර්මාණයක කෙටි කතා නොවන ලක්ෂණ 7ක්. ඒක සංක්ෂිප්ත නවකතාවක් නෙවෙයි. අපි කියවනේ නවකතාව දිග කෙටි පමණින් නවකතාවද කෙටි කතාවද කියන එක නිගමනය කරන එකම සාධකය නෙවෙයි දීර්ඝ බව කියන එක. ඒක නිසා කෙටි කතාව කියන්නේ සංක්ෂිප්ත නවකතාවක් නෙවෙයි. අර නවකතාවක තියෙන අනිත් අංග ලක්ෂණ ඒකේ තියෙනවා නම් ඒක නවකතාවක් වෙන්නේ. ඒකෝට සංක්ෂිප්ත නවකතාවක් නෙවෙයි. කෙටි කතාව උපාඛ්‍යානයක් නොවේ. ඊළඟට කෙටි කතාව කියන එක කෙටුම් පතක් නෙවෙයි. ඊළඟට කෙටි කතාව චරිත කතාවකුත් නෙවෙයි. කෙටි කතාව චරිතාලේඛයකුත් නෙවෙයි. චරිතයේ කොටසක් විග්‍රහ කරන එකක් නෙවෙයි. කතන්දරයකුත් නෙවෙයි. දල සටහනකුත් නෙවෙයි. ඔව් ඉදිරිපත් කරනවා ඒ යුගයේදී මෙන්න මේ ලක්ෂණ කෙටි කතා නොවන ලක්ෂණ 7ක් විදියට ජෝසප් බර්ග් ඉසන්වීන්. අපි තවදුරටත් ඉදිරියට ගිහිල්ලා බලමු. අපේ රටේ හිටපු සිංහල කෙටි කතාකරණයේ නියැලුණු සාහිත්‍ය වේදීන් මොනවද කෙටි කතා පිළිබඳ කියලා තියෙන්නේ කියලා. අර කෙටි කතා නිර්වචනත් ආශ්‍රය කරගෙන සමහර විට තමන්ගේ ස්වාධීන අදහස් පළ කරලා තියෙනවා. එක්කෙනෙක් තමයි කේ ජයතිලක. කේ ජයතිලක මහත්මයා ආචාර්ය කේ ජයතිලක නමින් තමයි අවසානයේදී ඔහු මේ යන විට ඔහුට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනමලා තිබුණා විශ්වවිද්‍යාලයෙන්. ඒක නිසා ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රය ගත්තාම සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල මෙහෙවරක් කරපු ලේඛකයෙක් නිර්මාණකරුවෙක් තමයි කේ ජයතිලක මහත්මයා. කේ ජයතිලක මහත්මයා නැත්නම් කේ ජයතිලක කියන නිර්මාණකරුවා කේ ජයතිලක කියන සාහිත්‍යවේදියා අපිට කියනවා කෙටි කතාව ජීවිතයෙන් බිඳු මාත්‍රයක් නිරූපණය කරන නිරූපිත කතාවක් කියලා. ජීවිතයෙන් බිඳු මාත්‍රයක්. අර ඇන්ටන් චෙකෝව් කියපු ජීවිතයෙන් පෙත්තක් වගේ තමයි ජීවිතයෙන් බිඳු මාත්‍රයක්. එතකොට ජීවිතය කියන්නේ මහා සාගරය වගේ නම් ඒකෙන් එක බිඳුවක් තමයි කෙටි කතාවේ නිරූපණය වෙන්නේ කියලා. ඒකට බලන්න කොයිතරම් සංක්ෂිප්ත බව තුළ තියෙන කොයිතරම් වැදගත් කාරණයක්ද මේ කියන්නේ කියලා. කෙටි කතාව කියන්නේ ජීවිතයෙන් බිඳු මාත්‍රයක් නිරූපිත කතාවක් කියලා. එතකොට කේ ජයතිලක මහත්මයා මේ අදහසත් පෙරදරි කරගෙන ඔහු කෙටි කතා නිර්මාණකරණයේ නියැලුණා. ඔහුගේ කෙටි කතා සුවිශාල සංඛ්‍යාවක් සාහිත්‍යයට දායාද වුණා. ඒ නිසා
කෙටි කතා විතරක් නෙවෙයි වෙනත් ශාස්ත්‍රීය ග්‍රන්ථ නවකතා වගේ නිර්මාණත් සාහිත්‍යයට දායාද කරන්න සමත් වුණු විද්වතෙක් තමයි කේ ජයතිලක මහත්මයා. එතකොට ඔහුගේ නිර්වචනය තමයි කෙටි කතාව කියන්නේ ජීවිතයෙන් බිඳු මාත්‍රයක් නිරූපිත කතාවක්. ඊට පස්සේ අපි බලමු දයාසේන ගුණසිංහ මහත්මයා. දයාසේන ගුණසිංහ මහත්මයාත් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් කරපු පුවත්පත් කලාවට සුවිශාල මෙහෙවරක් කරපු ලේඛකයෙක්, නිර්මාණකරුවෙක්, සාහිත්‍යවේදියෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔහුත් කෙටි කතා නිර්මාණ ඉදිරිපත් කළා. ඔහුගේ අත්දැකීම්, ඔහුගේ අභ්‍යාසයන් ආශ්‍රයෙන් එතුමාන් ඉදිරිපත් කරනවා කෙටි කතාව පිළිබඳ නිර්වචනයක්. කොහොම කෙටියෙන් කෙටි කතාව ජීවිතයේ සමීප රූපයක්. ජීවිතයේ සමීප රූපයක්. ජීවිතයේ සමීප රූපයක් කිව්වම ඒ අදහස ඔබට මං හිතන්නේ වැටෙනවා. ජීවිතය දිහා බොහෝම ගැඹුරින් බලලා ඒ සමීප රූපයක් වගේ බොහොම ගැඹුරින් කරන විග්‍රහයක් කියන අදහසත් එක්ක තමයි ඔහු කියන්නේ කෙටි කතාව කියන්නේ ජීවිතයේ සමීප රූපයක්. මාටි වික්‍රමසිංහ මහත්මයාත් ඔබ දන්නවා හෙළේ මහා ගත්කරු විදියට හඳුන්වන්නේ. මාටි වික්‍රමසිංහ මහත්මයා සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට බොහෝ ග්‍රන්ථ නිර්මාණ දායාද කරපු ලේඛකයෙක්, මහා ලේඛකයෙක්. එතුමන් කියනවා වහල්ලු කියන කෙටි කතා සංග්‍රහයේ ප්‍රස්තාවනාවේදී කෙටි කතාවක් වෙන්න නම් මෙන්න මේ වාගේ ලක්ෂණ තියෙන්න ඕන. එහෙම නැත්නම් කෙටි කතාවක් මෙන්න මේ වාගේ එකක් කෙටි කතාවක් කියන එක ඔහු පැහැදිලි කරනවා. එතකොට ඔහු මුලින්ම කියනවා එකම සිදුවීමක් මුල් කරගෙන රචිත කතාව තමයි කෙටි කතාව කියලා කියන්නේ. එකම සිදුවීමක්. අර අපි ඒකීය ධාරණාව කියන කාරණේ නැවත වතාවක් මතක තියාගන්න. ඒකීය ධාරණාව කියන කාරණේ කෙටි කතාවේදී අතිශයින් වැදගත් වෙනවා. ඊළඟට චරිතාංගයක් නිරූපණය කිරීම සඳහා ලියන ලද ආඛ්‍යායිකාව. චරිතාංගයක් කිව්වහම චරිතයේ සමස්තය නෙවෙයි. චරිතයේ එක් ලක්ෂණයක් විතරයි. අපි දන්නවද අපේ චරිතය ගත්තත් අපි දකින අයගේ චරිත ගත්තත් ඒ අයගේ චරිත තුල විවිධ චරිත ජීවත් වෙනවා. ඒ අයගේ චරිත තුල අපි විවිධ ලක්ෂණ දකිනවා. ඒ අයගේ හොඳ දේවල්, ඒ අයගේ නරක දේවල්, ඒ අයගේ යහපත් අයහපත් දේ සමග සම්බන්ධ වෙච්ච නැත්නම් ඒ අයගේ ජීවිතයේ විවිධ කෝණ වලින් අපි දකිනවා. එතකොට මේ චරිතයේ සමස්තය නිරූපණය කිරීම කෙටි කතාවකදී අපේක්ෂා කරන්නේ නැහැ. කෙටි කතාවකදී අපි අපේක්ෂා කරන්නේ චරිතාංගයක්. චරිතයේ එක ස්වභාවයක්. ඒක නිසා ඔහු කියන්නේ චරිතාංගය නිරූපණය කිරීම සඳහා ලියන ලද ආඛ්‍යායිකාව. සිදුවීම් කිහිපයක් ඇසුරෙන් රචිත කතාව. මුලින්ම ඔහු කියනවා එකම සිදුවීමක් මුල් කරගෙන රචිත කතාව කියලා. ඒක සිදුවීම් කිහිපයක්. හැබැයි සිදුවීම් අපි දැක්ක කලින් නිර්වචනයක තිබ්බා. සිදුවීම් කිහිපයක් තිබුණත් ඒ සියලු සිදුවීම් අභිබවා එක සිද්ධියක් ඉස්මතු වෙන්න ඕන කියලා. ඊට පස්සේ කියනවා කිසියම් අවස්ථාවක මිනිසෙකුගේ සිතට නැගුණු හැඟීමක් විවරණය කිරීම සඳහා කරන ලද රචනය. හැඟීමක් නිරූපණය කිරීම සඳහා කරන ලද රචනය. කෙටි කතාවක් කියන එක. ඊළඟට කෙනෙකුගේ යටිසිතේ සැඟවුණු හැඟීමක් හෙළි කරන විවරණය කියන අදහසත් ඔහු කියනවා උපහාස හා මායා කතාව කියලාත් ඔහු කියනවා. ඒ දන්නවා උපහාස කතා ලියවූ ටී.ජී.ඩබ්ලිව් සිල්වා වැනි ලේඛකයින් අපේ රටේ හිටියා කෙටි කතා කරුණේ පෙරතෝ. කොහොමුණත් මේ මාටින් වික්‍රමසිංහ මහතාගේ අදහස කෙටි කතාව සම්බන්ධයෙන් ඊළඟට මේ නිර්වචනයේ අතිශයින් වැදගත් වෙනවා දරුවනේ. මොකද මේ සියලු දේවල් කැටි කරගෙන මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමන් ඉදිරිපත් කරනවා යම් කිසි අදහසක්. කෙටි කතාව කියන්නේ මේයි. එතුමාගේ අදහස තුල නැත්නම් එතුමාගේ නිර්වචනය තුල නූතන කෙටි කතාව සම්බන්ධයෙන් සලකනකොට තියෙන්න ඕන කරන ලක්ෂණ ඇතුළත් වෙන විදිහේ තරමක් නැත්නම් අංග සම්පූර්ණ නිර්වචනයක් විදිහට හඳුන්වන්න පුළුවන් විදිහේ නිර්වචනයක් තමයි මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමන් ඉදිරිපත් කරන්නේ. මහාචාර්ය ඒ.වී. සුරවීර කියලා කියන්නේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ ගත්තාම අති විශාල සුවිශාල සේවයක් කරපු නිර්මාණ වේදිකයෙක්, සාහිත්‍ය වේදිකයෙක්. ශාස්ත්‍රීය සේවයක් වගේම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදිහට සේවය
කරන අතරම එතුමන් සාහිත්‍යකරණයේ නියැලලා බොහොම තරුණ අවදියේ ඉඳන්ම විශාල කෘති සංඛ්‍යාවක් සහ විශාල නිර්මාණ සංඛ්‍යාවක් රටට දායාද කළපු සාහිත්‍යයට දායාද කළ සාහිත්‍යවේදියෙක් මහාචාර්ය විසුරවීර මහාචාර්යතුමා ඉදිරිපත් කරනවා නව කෙටි කතා වූ කලේ සියලු සිද්ධීන් අභිභවා එක් ප්‍රබල සිද්ධියක් ඉස්මතු වී පෙනෙන. ඔබට මතකයි කලින් නිර්වචනයකදීත් මේ කාරණේ කිව්වා. සියලු සිද්ධීන් අභිභවා සිටින එක් ප්‍රබල සිද්ධියක් ඉස්මතු වී පෙනෙන. එක ප්‍රබල සිද්ධිය ඉස්මතු වෙලා ඉන්නේ. එක් ප්‍රධාන චරිතයක් අනාවරණය කෙරෙන්නා වූද ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් අනාවරණය කෙරෙන්නා වූද එකට කැටි වී සිටින කතා වින්‍යාසයකින් යුක්ත වූද මනා අවයව සංවිධානයක් ඇත්තා වූද මේ කෙටි කතාවේ අංග අතර මනා සම්බන්ධතාවක් තියෙනට ඕන කියන කාරණේ කියන්නේ. ඒකත්වයෙන් උතු ධාරණාවක් ඇත්තා වූද කෙටි වූ කල්පිතාඥානයකි. එතකොට එතුමාගේ නිර්වචනය ඇතුළේදී බොහෝ කාරණා කතා කරනවා අපි කලින් නිර්වචනවල කතා කරපු. ඒක නිසා මේ නිර්වචනය පරිපූර්ණ නිර්වචනයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. හැබැයි මීට අමතරව තවත් බොහෝ නිර්වචන තියෙන්නට පුළුවන්. මේ අවසාන නිර්වචනය හෝ සියලු කෙටි කතාවක ලක්ෂණ කැටි වුණු හොඳම නිර්වචනය කියලා සලකන්න පුළුවන් කමක් නැහැ. එහෙම සලකනවා නෙවෙයි. ඒ වුණාට පරිපූර්ණ නිර්වචනයක් කෙටි කතාව පිළිබඳ අනිත් නිර්වචනත් එක්ක ගත්තාම සියලු ලක්ෂණත් එක්ක කැටි වුණු බොහෝ ලක්ෂණ එක කැටි වුණු නිර්වචනයක්. ඒක නිසා මෙහි පූර්ණ නිර්වචනයක් නැත්නම් පරිපූර්ණ නිර්වචනයක් විදිහට සලකන්නට පුළුවන්. තවත් ඉබඳු නිර්වචන තියෙන්නට පුළුවන් පුංචි වෙනස්කම් තියෙනවා. මම කියන විදිහට සියලු සිද්ධීන් අභිභවා සිටින එක් ප්‍රබල සිද්ධියක් ඉස්මතු වී පෙනෙන. එතකොට සිද්ධි ගණනාවක් තියෙන්න පුළුවන්. එක ප්‍රබල සිද්ධියක් ඉස්මතු වෙලා පේනවා. ඒක තමයි කෙටි කතාවක එක ලක්ෂණයක් වෙන්නේ. එතකොට කෙටි කතාවක් වෙන්න ඕන කරන එක කාරණයක් වෙන්නේ. ඊළඟට එක් ප්‍රධාන චරිතයක් අනාවරණය කෙරෙන. එකට කැටි වී සිටින කතා වින්‍යාසයකින් යුතු. මනා ඒකාබද්ධතාවක් තියෙන කෙනෙක්. මනා අවයව සංවිධානයක් තියෙන. ඒ කියන්නේ භාෂාව ආදී සියලු අවයව වල මනා සංවිධානයක් තියෙනවා. ඒකත්වයෙන් යුතු ධාරණාවක්. යම්කිසි කියන්න හදන කාරණේ එක එල්ලයක් සහිත කෙටි කියන අදහසත් මේකේ තියෙනවා. කෙටි වුණු කල්පිත ආඛ්‍යානයක්. සියල්ල ඇත්තම නෙවෙයි ඇත්ත වගේ පෙනෙන ඇත්තත් එක්ක සමහරට සම්බන්ධ වුණු කල්පිත ආඛ්‍යානයක්. කල්පිත කියවීමක් තමයි කෙටි කතාව කියන්නේ කියලා මහාචාර්ය විසුරවීර මැතිතුමා කියන්නේ. ඒක නිසා මේ කෙටි කතාව පිළිබඳ මේ නිර්වචනය ඉතා වැදගත් නිර්වචනයක් විදිහට සලකනවා. ඒයින් අදහස් වෙන්නේ නැහැ අනික් අයගේ නිර්වචන වැරදි කියලා. ඒ අයත් හොඳ අදහස් ඉදිරිපත් කළා තියෙනවා. ඒ අදහස් කැටි කරගෙන ඉදිරිපත් කරපු අදහසක් තමයි ඒ විසුරවීර මහත්මයාගේ තිබෙන්නේ. ඊළඟට අපි බලමු මේ නිර්වචනත් එක්ක කෙටි කතාවක මූලික ලක්ෂණ මොනවද කියලා. එකක් තමයි අපි කිව්වා නවකතා ලක්ෂණ ගැන කතා කරනකොටත් මේ කෙටි කතා ලක්ෂණ පිළිබඳව සමහර ඒවා කතා බහ කරනවා. සමහර ඒවාල සමානකමකුත් පෙනෙනවා. හැබැයි හැම ලක්ෂණයක්ම එහෙම සමාන වෙන්නේ නෑ දරුවනේ. මොකද කෙටි කතාව එක සාහිත්‍යාංගයක්, නව කතාව තව සාහිත්‍යාංගයක්. පළවෙනි එක තමයි කතා ප්‍රවෘත්තිය. කතා ප්‍රවෘත්තිය කියලා කියන්නේ කාලයට අනුරූප වන ආකාරයෙන් අනුපිළිවෙලින් ඉදිරිපත් කරන සිද්ධි සමුදාය. කාලානුරූපව ගැලපෙන විදිහට ඉදිරිපත් කරන සිද්ධි සමුදාය. යම්කිසි අත්දැකීමක් ආශ්‍රයෙන් ගොඩනගන සිද්ධි සමුදාය. මේ සිද්ධි ටික එකට එකතු කරලා අපි කතන්දරයක් ගොඩනගනවා. කතාවක් ගොඩනගනවා. ඒක තමයි කතා ප්‍රවෘත්තිය. අපි කෙටි කතාවක් කියවනකොට ඒක තුල තියෙන කතන්දරයක් තියෙනවා. කතාවක් තියෙනවා. කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක තමයි කතා ප්‍රවෘත්තිය කියලා අපි හඳුන්වන්නේ. එතකොට පළවෙනි කෙටි කතාවක ලක්ෂණයක් විදිහට අපි ගන්නෙ කතා ප්‍රවෘත්තිය. එතකොට ඕනෑම කෙටි කතාවක මේ කතා ප්‍රවෘත්තිය තිබෙනවා. කතා ප්‍රවෘත්තිය වැදගත් වෙනවා. ඊළඟ කාරණේ තමයි කතා වින්‍යාසය. කතා ප්‍රවෘත්තියයි කතා වින්‍යාසයයි ගත්තාම ඒ දෙක අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා. කතා ප්‍රවෘත්තිය කියන්නේ සිද්ධි සමුදාය. කතා වින්‍යාසය කියන්නේ
තර්කානුකූල හේතුඵල සම්බන්ධතාවකින් අව්‍යාජ ලෙස මනා ඒකාබද්ධතාවකින් යුතුව එකට බැඳුණු සිද්ධිදාමය. දැන් මේ වචන ටික ගත්තාම අපිට තේරෙනවා තරමක් නිකන් දුෂ්කර වචන වගේ මේක දිහා බලපුවම අපිට එකපාරට හිතා ගන්න බෑ වගේ එහෙම අදහසක්. අපි මෙහෙම හිතමුකෝ කතා වින්‍යාසය කියලා කියන්නේ අර සිද්ධි සමුදාය එකට ගලපලා තියෙන පිළිවෙල. කෙටි කතාවක සිද්ධි සමුදායක් තියෙනවා ඒක ගලපලා තියෙන පිළිවෙල. ඒ ගලපලා තියෙන පිළිවෙල මුල මැද අග විදියට ගලපලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැදින් පටන් අරගෙන මුලට ගිහින් අගට යන්න පුළුවන්. කොහොම වුණත් අපි මේ කතාව කියනකොට මේවා එකිනෙක ගැලපුණු බව, ගැලපී ඇති බව අපිට පේනන්න ඕන. එතකොට මේ සිද්ධි ගලපන පිළිවෙල තමයි කතා වින්‍යාසය කියලා කියන්නේ. කතා වින්‍යාසය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ඔබට නිර්දේශ කරලා තියෙන කපිතන්ගේ පුත්තු කෙටි කතාව ගත්තාම කපිතන්ගේ පුත්තු කෙටි කතාවේ මේ වර්තමාන කාලයේ තියෙන සිදුවීම් විස්තර කරගෙන යන ගමන් එහෙම නැත්නම් කපිතන් හමුදා රාජකාරියක නිරත වී සිටින අතරතුර හිටි ගමන් ඔහුගේ අතීත කාලයට යනවා. එතකොට මේ මුල වර්තමානයේ මේ තියෙන සිදුවීම් වලින් පටන් අරගෙන ඊට පස්සේ අපිට පේන්නේ ඔහුගේ ළමා කාලයේ සිදුවීම් ටික. නැවත වර්තමානයට එනවා. හැබැයි අපිට කතාව කියවගෙන යනකොට පේනවා මේ සිද්ධි ටික දන්වැලක පුරුක් වගේ එකට ගැලපිලා තියෙනවා. ඒ නිසා අපිට මේ කියන කතාව අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ දක්ෂතාව කෙටි කතා නිර්මාණ වේදිකේකට නැත්නම් කෙටි කතා රචකයෙකුට තිබිය යුතු ලක්ෂණයක්. කතා වින්‍යාසයේ ඔහුට මේ සිද්ධි පිළිවෙලට ගලපන්න පුළුවන් වෙන්නට ඕනේ. ඔබට නිර්දේශ කරලා තියෙන නිදහස් උදෑසන කියන කෙටි කතාව ගත්තාම අනුපිළිවෙලින් සිද්ධි එකිනෙක ගොඩනගලා තියෙනවා. මුල මැද අග අනුපිළිවෙලින් ගොඩනගලා තියෙනවා. ඔබට නිර්දේශ කරලා තියෙන මිනිස් වටේ කෙටි කතාව ගත්තාම සිද්ධි අනුපිළිවෙලට ගොඩනගලා තියෙන හැම කෙටි කතාවක් ගත්තාම ඔබට නිර්දේශ කරලා තියෙන හැම කෙටි කතාවක් ගත්තාම යම්කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරලා සිද්ධි එකිනෙකට ගලපලා තියෙනවා දන්වැලක පුරුක් වගේ. එතකොට කතා ප්‍රවෘත්තියේ තියෙන සිද්ධි සමුදාය ඒ සිද්ධි සමුදායේ ගලපන පිළිවෙල තමයි කතා වින්‍යාසය කියලා කියන්නේ. ඒක තමයි අපි ටිකක් බරපතල විදියට කියන්නේ තර්කානුකූල හේතුඵල සම්බන්ධතාවකින් අව්‍යාජ ලෙස මනා ඒකාබද්ධතාවකින් යුතුව එකට බැඳුණු සිද්ධිදාමය. එතකොට අපි හිතමු මේ සිද්ධි ගලපලා තියෙන විදිය මුලැමැද අග විදියට නෙවෙයි අර මම කිව්වා වගේ වර්තමානයේ පටන් අරන් අතීතයට ගිහිල්ලා නැවත වර්තමානයට ඇවිල්ලා ආය අතීතයට ගිහින් ඒ විදියට නම් හැබැයි ඒකේ යම්කිසි තර්කානුකූල බවක් තියෙන්නට ඕනේ. අපිට පැහැදිලි වෙන්නට ඕනේ මෙන්න මේ හේතුව නිසා තමයි මේ ළමා කාලයට යන්නේ. නැවත මේ හේතුව නිසා තමයි නැවත වර්තමානයට එන්නේ. මේ වගේ මේ සිද්ධි ගැලපීමේ පිළිවෙලේ ඒකාබද්ධතාවක් තර්කානුකූල සම්බන්ධතාවක් හේතුවක් තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි කියන්නේ තර්කානුකූල හේතුඵල සම්බන්ධතාවකින් අව්‍යාජ ලෙස මනා ඒකාබද්ධතාවකින් බැඳුණු සිද්ධිදාමය තමයි කතා වින්‍යාසය කියන්නේ කියලා. ඒ නිසා අපි සරලවම කියනවා සිද්ධි ගැලපීමේ පිළිවෙල තමයි කතා වින්‍යාසය කියලා කියන්නේ. අපි ඊළඟ ඒකට යන් ඊළඟ ලක්ෂණයට ඒක තමයි චරිත නිරූපණය. ඇත්තටම මේකේ චරිත නිරූපණය කියලා තිබුණට වැඩිපුර කතා කරන්නේ අපි චරිතාංග නිරූපණය පිළිබඳව. ඒකට හේතුව තමයි අපි නවකතා ගැන කියනකොට චරිත නිරූපණය ගැන කිව්වා. නවකතාවක චරිත බොහෝ ගණනක් තියෙන්නත් පුළුවන්. මතුවලා තියෙන එක ප්‍රධාන චරිතයක් තියෙන්නත් පුළුවන්. තව බොහෝ චරිත ගණනාවක් තියෙන්නත් පුළුවන්. බැද්දේකම නවකතාවේ කේන්ද්‍රීය චරිතයේ සිලිඳු. ඒතකොට සිලිඳුගේ ජීවිතයේ බොහෝ කාල පරිච්ඡේදයක් විස්තර වෙනවා මේ නවකතාව ඇතුලේ. පුංචිමැණිකගේ හින්නිහාමගේ උප්පත්තියේ සිට අවුරුදු 20 ගණනක් වෙනකන් විතර කාල පරාසයක් මේ නවකතාව තුළ සාකච්ඡා කරනවා. හැබැයි කෙටි කතාවකේ වැඩේ කරන්නට බෑ. චරිත නිරූපණයට ප්‍රමුඛ ස්ථානයක් නවකතාවේ දුන්නට කෙටි කතාවකදී නවකතාවක වගේ චරිත නිරූපණයට ප්‍රමුඛ ස්ථානයක් දෙන්නේ නැහැ. චරිතයක එක ලක්ෂණයක් විතරක් ඉස්මතු වෙන්න පුළුවන්. චරිතයක එක ලක්ෂණයක්. ඒකට අපි කියනවා චරිතාංග නිරූපණය. ඒ නිසා කෙටි කතාවකදී වඩා වැදගත් වෙන්නේ චරිතාංග නිරූපණය. ඒක නිසා තමයි කිව්වේ ගැළපෙන හා අදාළ ලෙස චරිත හෝ චරිතාංග නිරූපණය කිරීම. චරිතාංග නිරූපණයට ප්‍රමුඛ ස්ථානය දුන්නට තම් විද චරිත නිරූපණය
කියන එකත් තියෙන්නට පුළුවන්. වැඩිපුර අපි අවධානය යොමු කරන්නේ චරිතාංග නිරූපණයට. ඒ නිසා තමයි කෙටි කතාවල වැඩි නඹුරුවක් ඇත්තේ චරිතාංග නිරූපණයටයි. ඒකට මෙතනදී අපිට තියෙනවා චරිත වර්ග කීපයක්. සරල චරිත, සංකීර්ණ චරිත, ඇතලි රූපාකාර චරිත, පරිපූර්ණ චරිත, පසුබිම් චරිත. මේවා කළු චරිත, සුදු චරිත, පැතලි චරිත, සංකීර්ණ චරිත විවිධාකාරයෙන් වර්ගීකරණයට ලක් කරනවා මේ චරිත වර්ග. මෙන්න මේ වගේ චරිත තියෙන්න පුළුවන් කියලා. සමහර අය මේ වර්ග කිරීම වලට එකඟ වෙන අතරේදී සමහර අය මේ වර්ග කිරීම වලට එකඟ වෙන්නේ නැහැ. ප්‍රධාන චරිත අප්‍රධාන චරිත විදිහටත් වර්ග කරනවා. කොහොම වුණත් මෙන්න මේ වාගේ වර්ග කිරීම තියෙනවා කියන කාරණේ දුවේ මතක තියාගන්න. සරල චරිත, සංකීර්ණ චරිත, පැතිරි රූපාකාර චරිත, පරිපූර්ණ චරිත, පසුබිම් චරිත. මේ වගේ විවිධ චරිත තිබෙන බව කෙටි කතාවකදී. කෙටි කතාවක් තුල. කෙටි කතාවක අපි දැන් මුලින් කිව්වා චරිතාංගයක් තමයි නිරූපණය වෙන්නේ වැඩිපුර. බහුතර කෙටි කතාවල නැත්නම් බොහොමයක් කෙටි කතාවල තියෙන චරිතාංග නිරූපණය කියන කාරණේ. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ කෙටි කතාවල අන්තර්ගත වෙන තවත් එක්තරා ලක්ෂණයක්. ඒ තමයි පසුබිම් නිරූපණය. එහෙම නැත්නම් අපි කියනවා පරිසර වර්ණනා කියලා. පරිසර වර්ණනා. එතකොට මේ පරිසර වර්ණනාව කියන්නේ අපි කියනවා කෙටි කතාවේ අන්තර්ගත ක්‍රියාවට පිටුපසින් ඇති කායික පරිසරය කියලා. ඒ කියන්නේ මේ දැන් කෙටි කතාවේ තියෙනවනේ චරිත. මේ චරිතත් එක්ක බැඳුණු පරිසරය. චරිතත් එක්ක බැඳුණු පරිසරය. එහෙම නැත්නම් කෙටි කතාවෙන් අපි කියන්න උත්සාහ කරන නැත්නම් ලේඛකයා කෙටි කතා රචකයා කියන්න උත්සාහ කරන කාරණෙත් එක්ක බැඳුණු පරිසරය. මම උදාහරණයක් කියන්නම්. ඔබට නිර්දේශ කරලා තියෙන කෙටි කතා සංග්‍රහය තියෙනවා මිනිස් වටේ කියලා කෙටි කතාවක්. මේ කෙටි කතාව ඇතුලේ සිද්ධ වෙන්නේ දීවර ගම්මානයක සිදුවීමක්. දීවර ගම්මානයක ඉන්න මිනිස්සෙකුගේ චරිතාංගයක් තමයි නිරූපණය වෙන්නේ ලැයියාගේ. එතකොට මේකෙදී අපිට මේ කෙටි කතාව කියවනකොට දැනෙන්නට ඕනේ මේක වනාන්තරයක සිද්ධ වෙන එකක් නෙවෙයි, මේක දීවර ගම්මානයක් ආශ්‍රිතව සිද්ධ වෙන කාර්යයක් කියලා. එතකොට ඒක දැනෙන්න නම් මේ වගේ භාෂාව පරිහරණය කරන්න ඕනේ, වචන පරිහරණය කරන්න ඕනේ. මේ සියල්ල අර දීවර ඒ ජන සමාජය හා බැඳිච්ච දේවල්. ඒ නිසා මේ කෙටි කතාවේදී නිර්මාණ වේදියා නැත්නම් කෙටි කතා රචකයා පාවිච්චි කරන්නේ හිම භාෂාවක්. ඒ නිසා ඒ වචන, ඒ යෙදුම්, ඒ භාෂාව, ඒ අයගේ දෙබස් මේ සියලු දේ සහ ඒ පරිසරය මුහුද ආශ්‍රිත ඒ පරිසරය මේ සියල්ල නිර්මාණය කරන්නේ ඔහුගේ ප්‍රස්තුත කාරණේ, ඔහු කියන්න උත්සාහ කරන කාරණයක් එක්ක සම්බන්ධ වෙන පරිසරයක් එක්ක. ඒකයි කිව්වේ කෙටි කතාවේ අන්තර්ක්‍රියාවට පිටුපසින් ඇති කායික පරිසරය තමයි පසුබිම් නිරූපණය. එහෙම නැත්නම් පරිසර වර්ණනා විදිහට හඳුන්වන්නේ. එතකොට මේක ඒ නිසා තමයි කිව්වේ අපි අත්දැකීම් හා බැඳුණු කායික පරිසරයේ ජීවමාන ලෙස යථාරූපී අයුරින් ගොඩනැගීම. ඒ අත්දැකීමත් එක්ක බැඳුණු පරිසරය තමයි බොහොම අපිට සජීවී ආකාරයෙන් පෙන්වන්න ඕන විදිහට ගොඩනගන්නේ. පවතින තත්ත්වයෙන් ගොඩනගන එක. ඊළඟට චරිතවල අභ්‍යන්තර මානසික ස්වභාවය ගැඹුරින් විවරණය කරන්න. මේ කාරණා දෙක ඉලක්ක කරගෙන තමයි මේ කාරණා දෙක ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන තමයි පරිසර වර්ණය යොදාගන්නේ. එතකොට දැන් අපි කියවනේ කෙටි කතාවක් දරුවනේ, කෙටි කතාවක් කියන්නේ කෙටි නිර්මාණයක් කියලා. කෙටි, සංක්ෂිප්ත. ඒක කෙටි කතාවකදී වැදගත් වෙන ප්‍රධාන කාරණා දෙකක් ඒකීය ධාරණාව සහ සංක්ෂිප්ත බව. තවත් කාරණා තියෙනවා. එතකොට මේ සංක්ෂිප්ත බව රැකගන්නත් මේ දේවල් ඕන වෙනවා. ඒ නිසා ඒ තියෙන අත්දැකීමත් එක්ක තියෙන ඒ චරිතවල අභ්‍යන්තර මානසික තත්වය ගැඹුරින් නිරූපණය කරන්න ඒ පරිසර වර්ණය මිනිස් වටේ කෙටි කතාවේ තියෙනවා. එහි එක චරිතයක් ලැයියා, ඒකේ ප්‍රධාන කේන්ද්‍රීය චරිතය ලැයියා. මේ ලැයියාගේ හිත වැඩ කරන විදිය, කැළඹීමටපත් වෙච්ච විදිය කියන්න ඔහු පාවිච්චි කරන වචනේ වාරකම් මුහුදක් මෙන්. එතකොට ඒකෙදී දැන් ඒ චරිතය
ඒ චරිතය කියන්න ඒ පරිසරය ආශ්‍රයම තමයි මේ වචන ටික ගොඩ නගා ගන්න. ඉතින් ඒක නිසා ඒ අභ්‍යන්තර මානසික ස්වභාවය ගැඹුරින් නිරූපණය කරන්නත් මේ පරිසර වර්ණනා යොදා ගන්නවා. එතකොට ඒකත් කෙටි කතාවල ලක්ෂණයක් වශයෙන් අතිශයින් වැදගත් වෙනවා. ඊළඟට යථාර්ථ නිරූපණය. යථාර්ථ නිරූපණය කියන එකෙන් අදහස් වෙන්නේ දැන් කෙටි කතාවක් නිර්මාණය කරනකොට අපි දන්නවනේ ඒ කෙටි කතාව නිරූපණය කරන්නේ ඒ යම්කිසි සමාජ පසුබිමක් නැත්නම් ඒ සමාජ යථාර්ථයක් එහෙම නැත්නම් සමාජයේ සැබෑ තත්වයක් එහෙම තමයි සත්‍ය තත්වයක් නිරූපණය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒක නිසා තමයි අපි යථාර්ථ නිරූපණය කියන එක අඳුරලා තියෙන්නේ. අත්දැකීමට යටත් වූ පසුබිම හා එම පසුබිමින් ගොඩනැගෙන සමාජ ක්‍රමය හා බැඳුණු සත්‍ය තත්ත්වයෙන් නිරූපණය කිරීම. අත්දැකීමට යටත් වූ පසුබිම හා එම පසුබිමින් ගොඩනැගෙන සමාජ ක්‍රමය හා බැඳුණු සත්‍ය තත්ත්වයේ නිරූපණය කිරීම. එතකොට අපි දන්නවා මේ එක එක කාලවලදී මේ සමාජයේ වෙනස් වීම සිද්ධ වෙනවා. එක එක රටවල සමාජයේ වෙනස් වීම සිද්ධ වෙනවා. එතකොට ඒ අනුව යථාර්ථ නිරූපණය කියන එක කීප ආකාරයකට සිද්ධ වෙන්න පුළුවන්. කිහිප ආකාරයකට සිද්ධ වෙන්න පුළුවන්. ඒ ආකාර කීපයක් තමයි මේ තියෙන. එකක් යථාර්ථවාදී රීතිය, අනිත් එක සමාජවාදී රීතිය, ඊළඟට අධි යථාර්ථවාදී රීතිය, විවේචනාත්මක යථාර්ථවාදී රීතිය, මායා යථාර්ථවාදී රීතිය. තව තියෙනවා සමාජ සත්තා යථාර්ථවාදී රීතිය ආදී වශයෙන් වූ විවිධ රීතීන්. එතකොට කලාත්මක යථාර්ථවාදී රීතිය, කලාත්මක යථාර්ථවාදී රීතිය ඉදිරිපත් කරන්නේ ඇන්ටන් චෙකෝව්. එහිදී යම් අදහස් ඔහු කියනවා කෙටි කතාවකින් කරන්න ඕනේ පවතින ප්‍රශ්න හා ගැටලු ඉදිරිපත් කරලා බලන් ඉන්න ඕන හරියට ඒක විනිශ්චයකාරයෙක් ජූරියට ඒ වැඩේ බාර දුන්නා වගේ. ඒකට අපි කියනවා කලාත්මක රීතිය කියලා. ජූරියට දුන්නා වගේ හරියට විසඳුම හොයන්න ඕනේ මේක කියවන පාඨකයා. ප්‍රශ්නය හා ගැටලු අපි ඉදිරිපත් කරනවා රචකයා, කෙටි කතා නිර්මාණ වේදියා. ඊට පස්සේ මේකට ගැටලු වල විසඳුම හොයා ගන්න ඕනේ පාඨකයා. ඒක අපි කියනවා කලාත්මක රීතිය කියලා. ඇන්ටන් චෙකෝව් තමයි මේ අදහස දෙන්න ඉදිරිපත් උනේ. සමාජවාදී රීතියදී අපි බලන්නේ උත්තරීතර සමාජයක ජීවත් වන ශ්‍රමය, රට වෙනුවෙන් ශ්‍රමය කැප කරන කම්කරුවන්ගේ ජීවිත, කම්කරුවන්ගේ ශ්‍රමිකයන්ගේ ජීවිත විවරණය කිරීම තමයි කෙටි කතාවකින් අපේක්ෂා කරන්නේ. ඒක නිසා ඒ විදිහේ කෙටි කතාවල තියෙන ඒ ශ්‍රමිකයන්ගේ ශ්‍රමය වගුරන ශ්‍රමිකයන්ගේ කම්කරුවන්ගේ ජීවිත විවරණයක් කියන එක. අධි යථාර්ථවාදී රීතියේදී යථාර්ථවාදී කියන්නේ සැබෑ තත්වයේ, පවතින සැබෑ තත්වයේ, අධි යථාර්ථවාදී අපි ඊට වඩා ටිකක් ඉහළින් හිතලා ඉදිරිපත් කරනවා. මේ වගේ විවේචනාත්මක යථාර්ථවාදී රීතිය මේ පවතින සැබෑ තත්වයේ දිහා බලලා ඒ දෙස උපහාසාත්මකව බලනවා. උපහාසාත්මකව ඉදිරිපත් කරනවා. අපි හිතමුකෝ මෙහෙම කරත්තේ කෙටි කතාවේ. කරත්තේ කෙටි කතාව පටන් ගන්නකොටම කියනවා රණසිංහගේ කරත්තේ ඇදගෙන ඉන්නේ පොලිසියට නිල ඇඳුම් ඇඳගත්ත පොලිස් නිලධාරියෙක්. ඒක දිහා බලාගෙන ඉන්නකොට පොලිසිය කියන්නේ කොයි වගේ තැනක්ද කියන එකත් ඒක විස්තර කරනවා. කටුකම්බි වැට වලින් ගහපු ලොකු තැනක්, මේ භයානක ටිකක් කටුක තැනක, ටිකක් බය හිතෙන තැනක්. එතකොට එතෙන්ට මේ පොලිස් රියදුරා කරත්තයක් දක්වගෙන ඉනවා පොලිස් නිල ඇඳුම ඇඳගෙන. නිල ඇඳුම ඇඳගත්ත පොලිස් නිලධාරියෙක් කරත්තයක් දක්වගෙන එනවා දකින පොලිස් නිලධාරියෝම hina වෙනවා උපහාසයට. එතකොට මේ ඇත්තටම මූණ දෙන්න වෙච්ච සිදුවුණු තත්ත්වය සහ සැබෑ තත්ත්වය යම්කිසි ආකාරයක උපහාසාත්මකව ඉදිරිපත් කිරීමක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. කරත්තේ කෙටි කතාවේදී පහළනුත් තවත් ඉදිරියට යනකොට ඒ වගේ අවස්ථා දකින්නට පුළුවන්. ඒකයි අපි කියන්නේ ඒක විවේචනාත්මකව බලන්නේ, උපහාසාත්මකව බලන්නේ. පවතින සැබෑ තත්ත්වයේ දිහා වුණා. අපි දන්නවා අපි සමහර දේවල් මේ සමාජයේ සිදුවෙන දේවල් දිහා බලලා අපි ඒ දිහා උපහාසාත්මකව බලන අවස්ථා තියෙනවා. විවේචනාත්මක යථාර්ථවාදී රීතිය. ඉතින් මේ වගේ විවිධ යථාර්ථ නිරූපණය කිව්වහම විවිධ රීතීන් ඔස්සේ කෙටි කතා නිර්මාණය කරනවා අපිට දකින්න පුළුවන්. ඒකත් කෙටි කතාවක ලක්ෂණයක් විදිහට අපි අඳුන ගන්නවා. ඊළඟට දරුවනේ සංකේත නිරූපණය. සංකේත නිරූපණය කියන එක අපි
නවකතාව ගැන සාකච්ඡා කරනකොටත් කතා බහ කරනවා. සංකේත නිරූපණය කෙටි කතාවකදී නවකතාවකට වඩා වැදගත් වෙනවා. ඒකට හේතුව කෙටි කතාව සංක්ෂිප්ත නිසා හුඟක් දේවල් අපිට කියන්න වෙන්නේ සංක්ෂිප්තව, සංකේතාත්මකව. කෙටි කතාවේදී කියනවා කෙටි කතාවක වචනයක්වත් අයින් කරන්න බෑ. හොඳ නිර්මාණයක් නම් ඒකෙන් එක වචනයක්වත් අයින් කරන්න බෑ. එක වචනයක්වත් අයින් කරන්න බෑ. මොකද පුළුවන් තරම් කෙටියෙන් තමයි අපි කියන්න හදන දේ කියන්න උත්සාහ කරන්නේ. කෙටි කතා නිර්මාණ වේදිය. එතකොට ඒක සංක්ෂිප්තයි. කෙටි. මේ කෙටි බව රැක ගන්න නම් සමහර දේවල් අපිට කියන්න වෙනවා සංකේතාත්මකව. සංකේතාත්මකව. එතකොට ඒ සංකේත වලින් පාඨකයාට වැටහෙනවා මේ කෙටි කතා කරුවා කියන්න උත්සාහ කරලා තියෙන්නේ මෙන්න මේ කාරණේ කියන එක. ඒක නිසා සංකේත නිරූපණය කෙටි කතාවක අතිශය වැදගත් ලක්ෂණයක් විදිහට සලකනවා. ඒ නිසා කියන්නේ සංකේතයේ වූ කලී කෙටි කතා කරුවා සතු මා හැඟි උපකරණයකි. කෙටිකත් සංකේතයේ වූ කලී කෙටි කතා කරුවා සතු මා හැඟි උපකරණයකි. එය සංක්ෂිප්ත ලඝු ලේඛන ක්‍රමයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. විමල් දිසානායක මහත්මයා ගිරිකුල හා සඳමඩල කෘතියේදී තමයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. සංකේතයේ වූ කලී කෙටි කතා කරුවා සතු මා හැඟි උපකරණයකි. ඒ සංක්ෂිප්ත ලඝු ලේඛන ක්‍රමයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එතකොට මා හැඟි උපකරණයකි කියනකොට අපිට තේරෙනවා කොයිතරම් වැදගත්ද කෙටි කතාවකට සංකේත නිරූපණය කියන කාරණය. ඊළඟට දෘෂ්ටි කෝණය. දෘෂ්ටි කෝණය එහෙම නැත්නම් කතන ක්‍රමය. එහෙම නැත්නම් කෙටි කතා රචකයා තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන විදිය, ඉදිරිපත් කරන ආකාරය. නැත්නම් මේ කතකයා සහ නිර්මාණය අතර තියෙන සම්බන්ධතාව, ගොඩනගා තියෙන විදිය. ඒ අනුව දෘෂ්ටි කෝණය අපි නවකතා ගැන කතා කරනකොටත් කතා කරනවා. ප්‍රධාන වශයෙන් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය සහ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය ගැන කතා කරනවා. ඊට අමතරව නාට්‍යමය දෘෂ්ටි කෝණය, බහුආත්ම භාෂණ දෘෂ්ටි කෝණය කියලා කියනවා. නාට්‍යාකාරයෙන් ඉදිරිපත් කිරීම සහ බහුආත්ම භාෂණ දෘෂ්ටි කෝණයේදී ගැන අපි පසුවට කතා කරමු. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ කතාව ඉදිරිපත් කරන්නේ මේ සියල්ල දිහා බලාගෙන ඉන්න වෙන කෙනෙක්. ඒක ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ කතකයා මම. ඔබට මතක ඇති ඔබ සාමාන්‍ය පෙළ පන්තිවලදී ඉගෙන ගන්නකොට අපට වැසිකිළියක් තියෙන කෙටි කතාව කේ ජයතිලක මහත්මයාගේ ඉගෙන ගත්තා. එහි කියන්නේ කතකයා අර පුංචි දරුවා, ගෙදර ඉන්න දරුවා. මට වෙච්ච දෙයක් විදිහට කියනවා. මගේ අක්කා ගැන, මගේ තාත්තා ගැන නේද? ඊට පස්සේ අම්මා ගැන ඒ වගේ මට වෙච්ච දෙයක් විදිහට මම උත්තම පුරුෂයන් කියන්නේ. එතකොට මම කියන තැන ඉඳගෙන තමයි කතාව ඉදිරිපත් කරන්නේ. ඒක උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. මේ සියල්ල දිහා බලාගෙන ඉන්න කෙනෙක් විදිහට ඉදිරිපත් කරනවා. ඒකට අපි කියනවා ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයේ තවත් විවිධ වර්ග කීපයක්, ප්‍රභේද ප්‍රවර්ග කීපයක් තියෙනවා. ප්‍රථම පුරුෂ සර්වවේදී දෘෂ්ටි කෝණය අභ්‍යන්තර, පූර්ණ සහ බාහිර විදිහට වර්ග කරනවා. අපි ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය කියන එක මතක තියාගත්තොත් ප්‍රමාණවත්. ඒ කියන්නේ මොකක්ද කියලා. නාට්‍යමය දෘෂ්ටි කෝණය අපි කිව්වා නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කරන එක. ඊට පස්සේ බහුආත්ම භාෂණ දෘෂ්ටි කෝණය කිහිප දෙනෙකුගේ අත්දැකීම් විදිහට ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා. බහුආත්ම භාෂණ දෘෂ්ටි කෝණය කියලා. ප්‍රධාන වශයෙන් අපි කතා බහ කරන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය සහ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය පිළිබඳව. ඊළඟට වැදගත් කාරණයක් කෙටි කතාවක ලක්ෂණයක් විදිහට ජීවන දෘෂ්ටිය. එහෙම නැත්නම් ජීවන දර්ශනය. ජීවන දර්ශනය අපි මේක නව කතාවකත් බලාපොරොත්තු වෙනවා, කෙටි කතාවකත් බලාපොරොත්තු වෙනවා. ජීවන දර්ශනය ලේඛකයා විශේෂ කරගත්ත ජීවන අත්දැකීම පරිකල්පණයෙන් ජීවිතයේ මනුෂ්‍යත්වයේ හරිය සමාජ ක්‍රියාවලිය දිහා ලේඛකයා හෙළන ආකල්පය. ඇත්තටම මේ සංසිද්ධිය ලේඛකයා දැක්කේ කොහොමද? ඔහු මොකක්ද ඉදිරිපත් කරන්න හදන්නේ? ඔහුගේ ජීවන දෘෂ්ටිය කුමක්ද?
ඒ විශේෂ කරගත් අත්දැකීම පරිකල්පනය කරලා ගොඩනගලා ජීවිතයේ මනුෂ්‍යත්වයේ හා මේ සමාජ පසුබිම සමාජ ක්‍රියාවලිය කෙරෙහි ඔහුගේ ආකල්පය ඒක තමයි ඔහු සංවේදීව මේ දිහා බලලා තියෙනවද ඔහු මේ කේදාන්තයේ සංවේදී විදියට දැකලා තියෙනවද ඔහු මේ ක්‍රියාවලිය දිහා උපහාසයෙන් බලලා තියෙනවද කියන කාරණේ අපිට කිරි කතාව කියවගෙන යනකොට දැනෙන්නට ඕනේ. ඔහුගේ දර්ශනය මොකද්ද? ඔහු කියන්න උත්සාහ කළේ මොකද්ද? ඒක තමයි ජීවන දෘෂ්ටිය කියලා කියන්නේ. ඊළඟට නිර්මාණාත්මක භාෂාව. දරුවනේ භාෂාව කියන එකත් අතිශයින් වැදගත් කෙටි කතාවට. ඒකේ අපි කියන උචිතානුත විවේක බුද්ධියෙන් යුතුව භාෂාව පරිහරණය කරන ආකාරය තමයි නිර්මාණාත්මක භාෂාව කියලා කියන්නේ. කල්පනා කරන්න ඕන කෙටි කතා නිර්මාණ කරුවා මොන විදිහේ භාෂාවක් මම මේ කෙටි කතාවට පාවිච්චි කරනවද මගේ භාෂාව කොයිතරම් දුරට මේකට ගැලපෙනවද කියන කාරණා ඔහු කල්පනා කරන්න ඕනේ ඒ නිසා තමයි මම කලිනුත් කිව්වා වගේ කියන්නේ කලාත්මක ගුණයෙන් යුතු කෙටි කතාවක එක අකුරක් හෝ බැහැර කළ නොහැකිය හොඳ කෙටි කතාවකින් නම් එක අකුරක්වත් බැහැර කරන්නට බෑ මෙතනදී කෙටි කතා කරුවා දාගන්නේ ලේඛන රීතිය වෙන්න පුළුවන්. නැත්නම් ලිඛිත බසින් ලියන සම්මත ව්‍යවහාරයේ ව්‍යාකරණය අනුගමනය කරමින් ලියන ලේඛන රීතිය වෙන්න පුළුවන්. භාෂණ රීතිය වෙන්න පුළුවන්. මුළු කතාවම සංවාද වලින් ගොඩනගන්න පුළුවන්. සංවාද වලින් ගොඩනගන්න පුළුවන්. මුළු කතාවම දුරකථන සංවාදයක් විදිහට මහාචාර්ය පී.සීලි විජේමාන්න මැතිණිය ගොඩනගලා තියෙන කුළුමීම කියන කෙටි කතාව. ඒ වගේ එහෙම නැත්නම් දුරකථන සංවාදයක් විදිහට. එහෙම නැත්නම් ලේඛන රීතිය සහ භාෂණ රීතිය සුදුසු පරිදි මිශ්‍ර කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. සංවාදවලදී විතරක් භාෂණ රීතිය යොදා ගන්න පුළුවන්. සමහර අයගේ භාෂාව ගීතවත් භාෂාවක් වෙන්නට පුළුවන්. කලාත්මක ගුණය වැඩි කරන බොහෝ දේවල් සංකේත වලින් නිරූපණය කරන ආකාරී භාෂාවක් වෙන්න පුළුවන්. අඩුම වචන සංඛ්‍යාවක් පාවිච්චි කරන්න තමයි කෙටි කතා කරුවා උත්සාහ කරන්නේ. ඒක නිසා කෙටි කතා කරුවගේ භාෂා භාවිතය කෙටි කතා විදි අතිශයින් වැදගත් වෙනවා. ඔහුගේ භාෂා භාවිතය ඔහු කොයිතරම් සංක්ෂිප්තව කොයිතරම් කෙටියෙන් මේ දේවල් කියන්න උත්සාහ කරලා තියෙනවද කියන කාරණය. ඒ නිසා දුවේ පුතේ ක්ලේටන් හැමිල්ටන් කියන්නේ කලාත්මක ගුණයෙන් යුතු කෙටි කතාවක එකම අකුරක්වත් බැහැර කරන්න පුළුවන් කමක් නැති බව. කලාත්මක ගුණයක් තියෙන කෙටි කතාවක එකම අකුරක්වත් බැහැර කරන්න බෑ කියලා. අපි ඊළඟට බලමු. ක්‍රියාකාරකම් කීපයකට උත්තර දෙන්න. දැන් ඔබට මතකයි ඔබ කෙටි කතාව පිළිබඳ විවිධ ලක්ෂණ, කෙටි කතාව පිළිබඳ විවිධ නිර්වචන දැනගත්තා. ඒක නිසා නැවත වතාවක් මතක් කරගන්න දුවේ පුතේ කෙටි කතාව පිළිබඳ ඉදිරිපත් කරලා තියෙන නිර්වචන. මේ කියනවා කෙටි කතාව පිළිබඳ යෝග්‍ය නිර්වචනයක් සපයන්න කියලා. අපිට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් නිර්වචන කීපයකුත් තිබුණා. ඔබට මතකයි ජීවිතයේ සමීප රූපයක් කියලා දයසේන ගුණසිංහ මහත්මයා කිව්වා. ඊට පස්සේ ජීවිතයේ බිඳු මාත්‍රයක් කියලා කිව්වා කේ ජයතිලක මහත්මයා. slice of life එහෙම නැත්නම් ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කරන කතාවක් කියලා කිව්වා ඇන්ටන් චෙකෝව්. ලේසියෙන් මතක තියාගන්න පුළුවන් නිර්වචන. ඊට පස්සේ ඒ.වී. සුරවීර මහත්මයා දිග නිර්වචනයක් ඉදිරිපත් කළා. දීර්ඝ නිර්වචනයක් ඉදිරිපත් කළා. සියලු සිද්ධීන් අතරින් ප්‍රබලව පෙනෙන එක් සිද්ධියක් ඉස්මතු වී පෙනෙන එක් චරිතයක් ඒකීය ධාරණාවකින් යුක්ත වුණු චරිතයක් චරිතාංගයක් ඉස්මතු වෙලා පෙනෙන කෙටි වූ කල්පිත වූ ගද්‍යමය ආඛ්‍යානයක් කියන මම සරලව කිව්වේ මේ වගේ අදහසක් වෙන නිර්වචනයක් ඒ.වී. සුරවීර මහත්මයා ඉදිරිපත් කළා. ඒ නිසා මේ නිර්වචනවල තියෙන අදහස් පිළිබඳ අවධානයෙන් යුතුව ඔබ මේ මතක තියාගන්න උත්සාහ කරන්න කෙටි කතාව පිළිබඳ නිර්වචන. ඊළඟට කෙටි කතාවක දැකිය හැකි ලක්ෂණ පහක් නම් කරන්න. අපි නිර්වචන වලින් අනතුරුව කතා කළේ කෙටි කතා ලක්ෂණ පිළිබඳව. ඔබට මතක ඇති. කතා ප්‍රවෘත්තිය, කතා වින්‍යාසය, සංකේත නිරූපණය, පසුබිම් නිරූපණය, දෘෂ්ටි කෝණය, නිර්මාණාත්මක භාෂාව, ජීවන දර්ශනය මෙන්න මේවායේ කාරණා පිළිබඳ අපි සාකච්ඡා කළා. කෙටි කතාවක දකින්න පුළුවන් ලක්ෂණ විදියට.
එතකොට අපි අද දවසේ පාඩමෙන් සාකච්ඡා කරන්න උත්සාහ කළේ නැවත වතාවක් සාරාංශ කොට දැක්වුවොත් පෙරදිග හා අපරදිග විවිධ සාහිත්‍යවේදීන් නිර්මාණකරුවන් කෙටි කතාව පිළිබඳ ඉදිරිපත් කරලා තියෙන නිර්වචන සපයලා තියෙන නිර්වචන පිළිබඳව සාකච්ඡා කළා. ඊළඟට සාර්ථක කෙටි කතාවක් වෙන්න නම් ඒ කෙටි කතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊළඟට අපි බලන්නට ඕනේ අපිට නිර්දේශ කරලා තියෙන කෙටි කතාවල මේ අංග ලක්ෂණ කොයි විදිහටද අන්තර්ගත වෙන්නේ? ඒ නිසා කෙටි කතාවක් සාර්ථක කෙටි කතාවක් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ කෙටි කතාව සාර්ථක වෙලා තියෙනවද? එහෙම නැත්නම් මේ කෙටි කතාව වලින් අපිට ගන්න පුළුවන් ජීවන දර්ශන මොනවද? ඒ භාෂාව අසරවල තියෙන්නේ කොහොමද? මේ කියන කාරණා පිළිබඳ ඊළඟ පාඩමකින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එතෙක් ඔබට ආයුබෝවන්.